ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට සිත ශාන්තියමත් වේවා. ජාතියේ පියා පිළිබඳ ඉතා සාරවත් හා ගුණාත්මක සාකච්ඡාවකට මුල පුරමින් ජාතියේ පියා ලෙස ස්වරාජ්‍ය සංකල්පය තුළින් දැයනගා සිටුවීමටත් සම්මා සම්බුදු දහමේ හරපද්ධතින් ඔස්සේ ශික්ෂණයෙන් යුතු ජාතියක් බවට පත්වී නැගී සිටීමට අවැසි පදනම නිර්මාණය කර ගැනීමටත් එතුමා අපට ස්වර්ණමය මාවතක් පෙන්වුවා. ඒ ස්වර්ණමය මාවත හෙළිපෙහෙළි කර ගැනීමට නිසි ලෙස පියවර නොගැනීම හේතු කොටගෙන අද දයත් සම්මා සම්බුදු සසුනත් මේ පරම පූජනීය පොළොව මත අත්ව තිබෙන්නා වූ ඉරණම කෙබඳුදයි අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. අපේ ජාතිය ඉතිහාසයේ මුහුණ පා සිටින අභියෝගාත්මකම තත්වයට මුහුණ දී තිබෙනවා. එදා ජාතියේ පියා ලෙස එතුමා හෙළි කළ මඟ පිළිබඳව සාකච්ඡා කොට එයින් ප්‍රමුදිත වී නැවතත් දින කිහිපයකින් අමතක කර දමා අප මේ අභාග්‍ය සම්පන්න ගමනේ පෙරට යනවාද? ජාතියේ පියා ලෙස එතුමා පෙන්වා දුන්නේ ස්වර්ණමය මාවත දැන්වත් දැයේ පෙර ගමනට බද්ධ කරගෙන නැගී සිටිනවාද? මේ සාකච්ඡාවෙන් මේ පිළිබඳ මඟ පෙන්වීමක් ඔබේ හදවතට කිසියම් සාධනීය හැඟීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බුද්ධ භූමියට බුදු හිමි ගෙන ගිය පින්වතානෝය මූල ගන්ධ කුටිය මතින් පෑයූ පුන් සඳානෝය රට රටවල මහ මුනිබණ පළ කළ දූතයානෝය මහා බෝධි සෙවණේ මතු බුදුවන බෝසතානෝය සිංහල ගොන් තඩියන්ගේ මොලසේදු වෙදානෝය සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහරදානෝය සංකර සිරිතට එරෙහිව හඬ දුන් කතිකයානෝය මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයානෝය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඒ පැදිපෙළ ජාතියේ පියා පිළිබඳ අප හද තුල නැගෙන්නා වූ කෘතවේදී මල්දම් පුබුදු කරන්නට සමත් වෙනවා. බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන සැප්තැම්බර් 17 වෙනිදා එතුමා ජීවත්ව සිටියා නම් සැමරෙන අප එතුමාගේ කෘතගුණ සිහි කොට සමරන ජන්මදිනය නිමිති කරගෙන බෞද්ධාලෝක පදනම සිරිලක බුදුසසුන බැබලවීම උදෙසා උදාර මෙහෙවර ඉටු කරන අතරතුර අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය හා ඒ චින්තනය ඔබට සමීප කරන්නට මේ උතුම් සාකච්ඡාවට සදැහැති දායකත්වය ලබා දෙනවා. අපි ඊටාම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කළා මාවර මණ්ඩිය සිරි ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මුකලානේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ඔබ වහන්සේ ඊටාම ගෞරවාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතාණන් ගෞරවාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. කොළඹ මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ප්‍රවීණ ලේඛක හා දේශක ගයාන් චානුක විදානපතරණ මහත්මයාණෙනි මෙවැනි දය පුබුදන සාකච්ඡාවට අවැසි මහඬ අපේ සාකච්ඡාවට එක් කරගන්නට ඔබතුමාගේ සහභාගීත්වයෙන් ලැබීම පිළිබඳවත් අප ඊටම සතුටටපත් වෙන ආයුබෝවන් කියලා ගෞරවාදරයෙන් ඔබතුමා පිළිගන්නවා. අනගාരിക ධර්මපාල චින්තනය සෑම වර්ෂයකම අපි සාකච්ඡාවට ගන්නවා එතුමා සිහි කෙරෙන දිනවක් වානුව ලංවන විට. අනගාരിക ධර්මපාල චින්තනය තුලින් නැගී සිටීම උදෙසා මෙවන් අභියෝගාත්මක වාතාවරණයක අනගාരിക ධර්මපාල චින්තනය කවර ආකාරයෙන් අපි වැළඳගත යුතුද අවබෝධ කරගත යුතුද ඒ අනුව කිසියම් වැඩපිළිවෙලක් ජාතියක් ලෙස සකස් කරගත යුතුද එතනින් ආරම්භ කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ආරාධනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම අද දවසේ
මේ වැඩසටහනට සහභාගී වෙන අපේ පින්වත් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්මයාණනි, ඒ වගේම අපේ පින්වත් ගයන් චානුක විධානපතිරණ මහත්මයා, ඒ වගේම වැඩසටහන මෙහෙවන අපේ බොහොම හිතවත් ගයන් චින්තක අබේසිංහ මහත්මයාණනි, සදහවත් පින්වත්නි, අද මේ උතුම් පොහොය දවසේ මම හිතන්නේ රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට කරන්නට පුළුවන් මේ යුගයේ ඊටාම යුග මෙහෙවරක් හැටියට මේ උතුම් සාකච්ඡාව පළමුවෙන් මම හඳුන්වන්නට කැමතියි. ඒ කියන්නේ අපිට රටකට, දැයකට, සමයකට යුග පුරුෂයෝ පහළ වෙන්න ඊටාම කලාතුරකින්. එතකොට ශ්‍රී ලංකා දරණීතලයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් අතර මෑත කාලීනව පහළ වුණු සම්බුද්ධ ශාසනයේ බැබළ වූ, ඒ විතරක් නෙවෙයි මුළු රටක්ම ගොඩනගන්නට කටයුතු කරපු, ජාතියක් පුබුදවන්නට කටයුතු කරපු, ඒ වගේම සංස්කෘතියක තියෙන සෑම පැතිකඩක්ම වර්ධනය කරන්න, එමෙන්ම විවිධ පැතිකඩ ඔස්සේ මම හිතන්නේ සාගරයක් බඳු අදහස් උපදෙස් ලබා දුන්නු ශ්‍රේෂ්ඨම අපේ එක පැත්තකින් ජාතියේ පියා හැටියට අපි හඳුන්වන, ඒ වගේම මහා ඍෂිවරයා තමයි අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ. ඒ කියන්නේ එතුමා ගැන කතා කරලා අපිට ඉවරයක් කරගන්න එතුමාගේ චින්තනය, එතුමාගේ අදහස්, එතුමාගේ උපදේශ, එතුමාගේ දර්ශනය, එතුමාගේ දැක්ම, මේවා මං හිතන්නේ අපිට මේ වගේ කෙටි සාකච්ඡාවකින් කොහොමටවත් ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ කාල වකවානුව තුල අපිට මේ වගේ රට පවතින මේ වගේ කාල වකවානුවක ජාතිය පත් වෙලා තියෙන මේ වගේ පරිහානි තත්ත්වයක් තුල අපි එතුමාගේ චින්තනය යලි සිහිපත් කරලා, ඒ චින්තනය තුලින් ගත හැකි උදාහරණ නැවත රැගෙන කොහොමද නව මාවතකට ප්‍රවේශ වෙන්න කියන කාරණාව තමයි අපි ඇත්තටම ඉස්මතු කරගන්නට ඕන. මොකද පළමුවෙන්ම කළ යුතු දේ තමයි එතුමාව අධ්‍යයනය කරන්න ඕන. එතුමාගේ චින්තනය ඉගෙන ගන්න ඕන. එතුමාගේ දර්ශනය ඉගෙන ගන්න ඕන. එතුමාගේ දැක්ම ඉගෙන ගන්න ඕන. ඒ සඳහා එතුමා අපට කියලා දීලා තියෙන දේ මොනවද කියලා බලන්න ඕන. එතකොට එතුමා හැම පැත්තකටම කියලා තියෙනවා. විශේෂයෙන්ම එතුමාගේ ප්‍රධානම දේ තමයි තමන් ශාස්ත්‍රූවරයා හැටියට පිළිගත්තු බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් අද අපිට වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නේ නැති, ඒ ධර්මයේ පිළිගන්නේ නැති, ඒ ධර්මයේ විශ්වාස කරන්නේ නැති පිරිසක් බොහෝ වෙලාවට කටයුතු කරන්න යාමේ ගැටලු තියෙනවා. එතකොට මෙතුමා තමන්ගේ සම්පූර්ණයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම ප්‍රසාදයකින්, ඒ ශ්‍රී සද්ධර්මය ගැන ප්‍රසාදයකින්, මහා සංඝරත්නය ගැන ප්‍රසාදයකින් තමයි තමන්ගේ මුලින්ම කාර්යභාරය ආරම්භ කරන්නේ. ඊට පස්සේ මෙතුමා තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්නවා වගේම විවිධ භාෂා ඥාන දියුණු කරගෙන තමන්ට ඕන කරන්නා වූ චින්තනය, ඒ අධ්‍යාත්මික චින්තනය දියුණු කරගන්නවා. එතකොට මේ අධ්‍යාත්මික චින්තනය ඔස්සේ ඒක දියුණු කරගන්න, පෝෂණය කරගන්න එතුමාට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. දැන් එතෙන්දී අපි සිහිපත් කරන්න ඕන විශේෂයෙන්ම පානදුරාවාදයේ ඔස්සේ අපේ පානදුරාවාදය පවත්වපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවෝ, ඒ වගේම පානදුරාවාදයේ පවත්වීම සඳහා උපදෙස් ලබා දුන්නු අපේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ අපි අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න ඕනේ. එතකොට අනගාരിക ධර්මපාලතුමාට මේ වගේ උදාර මහා සංගරුවනේ ආශිර්වාදය ලැබුණා. එතකොට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරන්ගේ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරන්ගේ, ඒ වගේම අපේ ලංකාවට පැමිණි හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා, ඒ වගේම ඒ විවිධ අය සමග එකතු වෙලා මෙතුමා මේ තමන්ගේ උදාර කාර්යභාරය ආරම්භ කළා. තරුණ වියේදීම තමයි එතුමාට මේක, මම හිතන්නේ මම නම් විශ්වාස කරන්නේ මේ එක පාරින් මේ ජීවිතේදී ඇති වුණු දෙයක් නෙමෙයි, මේ සංසාරගතව ආපු හැකියාවක් තමයි එතුමා තුල ඉස්මතු වුණේ. ඒ නිසා එතුමාට පෙනී ගියා බැලූ බැල්මටම මේ පරාදීන තත්වයකට. දැන් මේ යුගයේ ගත්තොත් එහෙම අපි 1505 පෘතුගීසින්ට, 1657 ලන්දේසින්ට, 1815 ඉංග්‍රීසින්ට යටත් වෙලා පරාදීන තත්වයකටපත් වෙලා, ඒ වගේම සංස්කෘතිකමය වශයෙන්ද, සදාචාරමය වශයෙන්ද, ආර්ථිකමය වශයෙන්ද, දේශපාලනික වශයෙන්ද තාම දැවැන්ත පරිහානියකට ලක් වෙලා තිබිච්ච යුගයක, ඒ වගේම අපේ මිනිස්සුන්ගේ චින්තනය තාම පහළටම කඩා වැටිලා තිබිච්ච යුගයක මෙතුමා දැක්ක මේ අන්තිම ශෝකී අඳුරු තත්වයක මේ සිංහලයා වැටිලා ඉන්නවා කියලා. ඒක දැකලා ඒක ගොඩනැගීම සඳහා,
ඕල්කට්තුමා සමග මුළු රට පුරා ඒ ඉංග්‍රීසි දේශන පරිවර්තනය කර යනකොට මේක දැකලා ඊට පස්සේ තමයි එතුමා කල්පනා කරේ මම මේ ජනතාවට අවශ්‍ය කරන චින්තනය ලබා දෙන්න ඕන කියලා. එතුමාගේම ස්වයං භාෂාවෙන් එතුමාගේම ඒ අදහස් ටික ඉදිරිපත් කරන්න පටන් ගත්තේ. ඒක එක පැත්තකට විහිදුවලා පෙන්වන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම ගෘහස්ත ජීවිතය කොහොමද ගොඩනගන්නේ? ඒ වගේම අධ්‍යාපනය කොහොමද ගොඩනගන්නේ? ආර්ථිකය කොහොමද ගොඩනගන්නේ? දේශපාලනය කොහොමද ගොඩනගන්නේ? සංස්කෘතිය කොහොමද ගොඩනගන්නේ ආදී වශයෙන් ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් භික්ෂුන් වහන්සේලාට පවා උපදෙස් දෙනවා. ස්වාමීන් වහන්සේලා කොහොමද කටයුතු කරන්න ඕන? මෙන්න මේ ආකාරයෙන් හැම පැතිකඩක්ම එතුමා විසින් එතුමාගේ ඒ කටයුතු වලදී සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. එතුමාගෙන් වෙච්ච විශිෂ්ට මෙහෙවර තමයි දැන් අපිට උරුමයේ තිබිච්ච ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච උතුම් බුද්ධ ගයාව අපිට බේරා දීම. එතකොට මං හිතන්නේ මේ වගේ අනගාരിക ධර්මපාලතුමා පහළ නොවුණා නම් කියන කතාවෙන් තමයි අපි එන්න ඕන. අනගාരിക ධර්මපාලතුමා පහළ වුණ නැත්නම් අද තත්වය කොහොමද? පහළ වෙලා මේ වගේ තත්වයක තිබෙනවා නම් පහළ නොවුණා නම් කොහොමද? ඒ නිසා මං හිතන්නේ එතුමා හරියටම දැක්ක මේ ලාංකිකයන්ගේ සිංහලයන්ගේ සිංහල බෞද්ධයන්ගේ තියෙන දුර්වලතා දැකලා ඒවට ඊටාම දැවැන්ත ප්‍රහාර එල්ල කරා. ඒ ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය කරන භාෂාව එතුමා පාවිච්චි කරා. සමහරට මී හරක් ගෝන් තඩි මේ වගේ වචන තමයි උන්වහන්සේ එතුමා පාවිච්චි කරේ. ඒ වගේම මේ විශේෂයෙන්ම අමද්‍යප සටන මේ ජාතියක් පරිහානියට පත්වන මහා භයානකම දේ තමයි මේ මද්ද්‍රව්‍ය. ඒ නිසා මේ පරසුද්දන් අපිට පුරුදු කළා මේක මහා භයානක දෙයක්. මේක මහා හලාහල විසක්. මේකෙන් අපි බේරෙන්න ඕන. මේ ආදී වශයෙන් මහා සටනක් ගෙන ගිහිල්ලා මේ ජාතියක් ගොඩනගන්න ඒ වගේම ආර්ථිකයක් ගොඩනගා ගන්න විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කරගන්න පුළුවන් හැම ආකාරයෙන්ම එතුමා කටයුතු කළා. දැන් අපි ඒව සේරම අමතක කරලා ඒවා පැත්තකට දාලා අර පරණ පරගති චින්තනයේම ගමන් කරන මේ විදියකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඒක නැවත නගා සිටවන්න කටයුතු කරන්න ඕනේ. එතුමා කිව්වනේ මතක තියාගන්නilla කවදා හරි මේ රට සුද්ධ දාලා ගියාට කළු සුද්ධ බෝ කරලා යන්නේ කියලා. ඒකින්ද සුද්දන්ට වඩා කළු සුද්දන් විසින් අපට කරන හානිය ඊටාම භයානකයි කියන එක එතුමා පැහැදිලි කරා. ඒතකොට අද අපිට වර්තමානයේදී මේ යථාර්ථය හොඳට දකින්න ලැබෙනවා. ඒ නිසා මේක තේරුම් අරගෙන අපි මහා සංඝරත්නය හැටියට ඒ වගේම වියතුන් හැටියට බුද්ධිමතුන් හැටියට රටට ආදරය කරන අය හැටියට ජාතියට ආදරය කරන අය හැටියට සම්බුද්ධ ශාසනයට ආදරය කරන අය හැටියට එතුමාගේ චින්තනය නැවත ඉස්මතු කරලා ඒක ජන සමාජගත කරලා දරුවන්ට කියලා දීලා ඒ තුලින් අපි නව ප්‍රාණයක් දීලා මේ රට ගොඩනගන්නට ජාතිය ගොඩනගන්නට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කරගන්නට අපි කටයුතු කරන්න ඕන කියන එක තමයි මම අදහස් කරන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. සිංහලෙනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිව් ඒ සිංහනාදයත් සමග බුද්ධ ගයාව බේරා ගැනීම කෙනෙකුට ජීවිතේ විඳිය නොහැකි තරම් අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන් ඉවසා දරා ගනිමින් එතුමා ඉටු කළා. එමෙන්ම සම්බුදු සසුන වෙනුවෙනුත් සිංහල ජාතිය වෙනුවත් අනුපමේය මෙහෙවරක් ධර්මපාලතුමා ඉටු කළා. ධර්මපාල චින්තනය නූතනයේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රවණතා හමුවේ අපට මේ අනගමනට බද්ධ කළ හැකිද? එසේනම් ධර්මපාල චින්තනය ලෙසින් හඳුනාගෙන අප ක්‍රියාකාරී සැලැස්මක් ලෙස සකසාගත යුත්තේ කුමක්ද? මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණෙනි ඔබතුමාගෙන් ඒ පිළිබඳ කරුණු දැනගන්නට අපි කැමතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ගයාන් මහත්මයා අපේ ප්‍රශ්න විචාරණ ගයාන් මහත්මයාගෙන් අවසරයි. මේ අවස්ථාව ලබා දීම පිළිබඳ බෞද්ධ ආලෝක පදනමට ස්තුතිවන්ත වෙනවා. සියත නාලිකාවට ඒ සභාපති ජගත් සුපතිපාල මහත්මයා තමයි ආරාධනා කළේ. මෙහෙමයි. දැන් පුංචි නම් ලස්සනයි කියලා පොතක් අපි පරිවර්තනයක් කියුවා කරුණානන්ද මහත්තයාගේ E.M. ෂූමාකර්ගේ. එහි තියෙන්නේ බෞද්ධ ආර්ථික විද්‍යාව. දැන් ලෝකෙම කතා කරනවා අපි අල්පේච්ඡ සරල ජීවිතයකට යන්න ඕනේ. අපි රෝගාතුර ලෝක සමාජයක් සහ ලාංකික සමාජයක් තුළ ජීවත් වෙන්න. එතකොට සිතත් රෝගී කයත් රෝගී. මේවා ගැන 1800 ගණන් වල 1864 ඉපදීලා මුළු ජීවිතේම
බුදුසසුන සිංහලකම තමන්ගේ රට ජාතිය ආගම භාෂාව වගේම බුදුදහම එහි තිර පැවැත්මට ජීවිතයම කැප කළ මිනිස්සෙක් අපිට කියලා දෙනවා. ඒ කියලා දෙනකොට කල්පනා කරන්න එතුමා අපට කියලා දෙන කාරණා දේශන මගින් කියනවා. භාෂණයෙන්. අපිට කියනවා ලේඛන මාර්ගයෙන්. මට පේන විදිහට දැන් අපට විශ්වවිද්‍යාලවල නිර්මාණය කරන්න කියලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිධාරීන්. මේ ගරු ස්වාමීන් වහන්සේ සමාජ විද්‍යා හොඳට ඉගෙනගත්තු කෙනෙක්. උන්වහන්සේට භාෂා දෙකින්ම දේශන පවත්වන්න පුළුවන්. උන්වහන්සේ විශ්වවිද්‍යාල ජීවිතේ හිටියා. ඉංග්‍රීසි අපිට අවශ්‍යයි. ඒක ගැන ගැටලුවක් නැහැ. මව් භාෂ හැටියට සිංහල ජාතියේ උපන්න කෙනෙක් දෙමළ භාෂාව භාවිත කරන දෙමළ ජනයා හෝ මුස්ලිම් ජනයා ඒ අය මව් භාෂ හැටියට ලංකාවේ විදිහට දෙමළ භාෂ. එතකොට ඒ භාෂාව කියන එක සංස්කෘතියක තියෙන විශිෂ්ටම අංගය. මේ භාෂාවේ මට පේනවා දැන් නූතනයේ භාෂණය කතා කිරීමත් ලියන කියන කටයුතු දෙකම ඉතාම පරිහානියකට පත් වෙලා තියෙනවා. මෙන්න මේවා දිහා බලනකොට මේ වගේ කාරණා රාශියක් එක්ක බලනකොට ධර්මපාලතුමා හිතන්න බැරි විදිහට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. එතුමා ගියේ කතෝලික පාසල් වලට. බයිබලය හොඳට කියවලා ඉගෙනගෙන තියෙනවා. එතකොට පාලි භාෂාව බුදුදහම ඉගෙන ගත්තා. මේ සාහිත්‍යය එතුමා විසින් ගොඩනගන ලද ලේඛන රීතීන් ශෛලීන් කවි ප්‍රබන්ධ කරලා තියෙනවා. ඉස්සෙල්ලම මැජික් ලැන්ටර්න් එක ලන්තෑරුමක් පාවිච්චි කරලා ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එකකින් ඒවා පෙන්න මිනිස්සුන්ට ගමින් ගමට ගොහිල්ලා දේශන කරලා තියෙනවා. මිනිස්සුන් ආකර්ෂණය කළා. මිනිසුන්ගේ මේ මොළ සෝදලා ඔලු හොදලා ආකල්ප වෙනස් කරන්න. දැන් මේ කතා කරන නූතනයේ අපි ඇටිටියුඩ්ස් චේන්ජ් එකක් කරන්න ඕන. ඒ වගේ මේ shift එකක් ඇති කරන්න ඕන කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවේ. මේවා කරපු උත්තරමයි. එතකොට නූතනයේ මේ පහුගිය සතවර්ෂයේ 20 වෙනි සතවර්ෂයේ ප්‍රධාන චරිත පහක් ගැන අපේ විශ්වවිද්‍යාලවල උගතුන් කියනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාන, මුනිදාස කුමාරතුංග, එදිරිවීර සරච්චන්ද්‍ර, සෙනරත් පරණවිතාන, ආනන්ද කුමාරස්වාමී. දැන් මේ ගොඩට අනගාരിക ධර්මපාලතුමාව දාලා නැහැ. අපි හිතමු එතුමාලා ඊට උඩ සතවර්ෂයට ගත්තොත් වලානේ සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ, හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ, රත්මලානේ ධර්මාලෝක හාමුදුරුවෝ, මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ එක්ක එකතු වෙන්න ඕනේ අනගාരിക ධර්මපාලතුමා. තව ඔහුගේ පසුබිමේ ඉන්න බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවෝ, වස්කඩුවේ සුබූති හාමුදුරුවෝ වගේ චරිත. මේ චරිත කතා මේ අධ්‍යාපනයට ගෙනල්ලා මේ ඇත්තන් විසින් ඊටාම දුර්වල යුගයක කඩදාසි නැහැ මුකුත් නැති යුගයක කටපාඩම් කළා මේවා ඉගෙනගෙන ජන සමාජයක් පුබුදු කරේ කොහොමද? ජාතියක් හැටියට අපි කොහොමද පුබුදු කරේ? ඒ ජාතියට ප්‍රඥාව ලබා දුන්නේ, ශ්‍රද්ධාව ලබා දුන්නේ බුදුදහම කියන කාරණය පැහැදිලි කළා. අද මුළු ලෝකෙම බුදුදහම පිළිබඳ දැඩි අවධානයක් තියෙනවා. සමත විපස්සනා භාවනා පැත්ත හැම වෙලාවෙම මයින්ඩ්ෆුල්නස් කියන වැඩසටහන් ගැන කතා කරනවා. සතිමත් බව පිළිබඳ මේවා ඔක්කොම ධර්මපාල චරිතය අධ්‍යයනය කරද්දී අපිට පේනවා. මම මේ පොත් කීපයක් ගෙනාව මගේ ළඟ තියෙනවා 25කට වඩා එකතු කළා. ලිපි නම් ගණන් කියන්න මට අමාරුයි. නවකතාවක් ලියවුණා සෝබන මාලිගා කියලා. ඒකේ තියෙන ධර්මපාල චරිතය. KB සුගතදාස, ඩේවිඩ් කරුණාරත්න මේ විදිහට ගත්තම රාශියක් එතුමාගේ ජීවිත කතා ලියලා තියෙනවා. ස්වයං ලිඛිත චරිතාපදානයකුත් තියෙනවා. ඒ විතරක්ද සරත් අමුණුගම විද්වතා ලිව්ව පොතක් ලයන්ස් රෝ කියලා. සිංහනාදය ලොකු පොතක් ඒක. ඇමරිකාවේ බේට්ස් යුනිවර්සිටි කොලේජයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය ස්ටීවන් කෙම්ප ලිව්වා ලොකු පොත Rescue the Nation කියලා. තනිකරම තියෙන අනගාരിക
පොතක් සික්කඩි සුමංගල නායක හඳුරන්ගේ ජීවිත කතාවයි උන්වහන්සේ විසින් කරන ලද සේවය අල්ලලා location of the Buddhism කියන පොත. මේවා දැන් නව පරපුර අධ්‍යයනය කරන්නේ. අපි සිංහලකම ගැන කතා කරොත් සිංහල ජාතිය ගැන කතා කරොත් ජාතිවාදීන් කියනවා. බුදුදහම ගැන කතා කරොත් කියන ආගම්වාදියෝ කියලා. මේ චෝදනා ධර්මපාලතුමාටත් කිව්වා. නමුත් ඇමරිකාව එංගලන්තයේ වෙනත් රටවල් වල හැම විටකම ඔවුන්ගේ ඇමරිකානු භාවය, බ්‍රිතාන්‍ය භාවය, ජාත්‍යනුරාගය, දේශානුරාගය ගැන කතා කරනවා. ඔවුන්ගේ ආගම පිළිබඳ කතා කරනවා. ජාතිය පුබුදුවාලීමක පිළිබඳ වැඩසටහන් කරනවා. එතකොට ලංකාවට ඇවිල්ලා වෙනත් දේශකයෝ මහා විශාල මුදල් ගෙවලා අපේ රටේ විවිධ දේශන පවත්වනවා මේ පැරාසයිකොලොජි පැත්ත. ඒ කියන්නේ පොසිටිව් තින්කින් කියලා කියන්නේ අපේ රටවල් වල අය වැඩ කරන්න පුරුදු කරන හැටි, කම්මැලිකමේ ඉන්නවා, කොහොමද අපි කාර්යශීලීව වැඩ මේ සියලු වැඩසටහන් ගැන කතා කරද්දී ධර්මපාලතුමාලා ඒ කාලේ මේවා කළා. සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. ජීවත් වෙන කලාව සහ ශිල්පය කොහොමද කියලා. මෙන්න මේවත් එක්ක තමයි අපි අද ජාතියක් වශයෙන් දැන් අපි රට තුල සිංහල බෞද්ධ කියන එක බහුතරය ප්‍රධාන ජාතිය. ඒ ජාතීන මිනිස්සු මේ රටේ ජීවත් වෙන දෙමළ සහෝදරත්වය, මුස්ලිම් සහෝදරත්වය සියලු දෙනා එක බොහොම කාරුණිකව මෛත්‍රියෙන් ජීවත් වෙන සහජීවනය. ඒකේ අමුත්තක් නැහැ. මේවා අධිරාජ්‍යවාදී යුගවල ඉඳලා මේ පටලෝල රණ්ඩු සරුවල් ඇති කරලා ભેද බින්න කළා. දැන් අපිට යන්නේනමන් නැතු වෙලා තින්නේ ආර්ථිකයේ බිඳ වැටිලා. අපේ භාෂාව කඩන් වැටිලා. සාහිත්‍ය මේ සාහිත්‍ය මාසෙ නෙමෙයි අපි මේ සාකච්ඡා කරන්නේ. බිඳ වැටිලා. ඉතින් මේම තත්ත්වයක් තියෙද්දි අපි කොහොමද අතීතයට ගොහිල්ලා මීට අවුරුදු 100කට එහා පැත්තට ගිහිල්ලා බැලුවොත් ධර්මපාලතුමා පුදුම මහන්සියක් දරලා භාෂා ශාස්ත්‍ර බුදුදහම හදාarලා රටට කියලා දුන්නා. මෙන්න මෙහි විදියට ජීවිතේ ගෙනිච්චොත් අනිවාර්යයෙන්ම නිරෝගී ජන සමාජය, ස්වයං පෝෂිත ජන සමාජයක් බිහි වෙනවා කියලා. අන්නේ කාරණේ තමයි අපිට අද වැදගත් වෙන්නේ. මේ පණිවිඩය තමයි නව පරපුරට කියලා දෙන්න ඕනේ. මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර විද්වතානන් සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තරයේ ව්‍යාත්මක ගමන් කරමින් දර්ශනයක් හඳුනා ගැනීමට උත්සාහ කරන ශ්‍රේෂ්ඨයන් හඳුනනවා නගාරික ධර්මපාලතුමා. ගයන් චානුක විධානපතිරණ මැතිතුමනි, අනගාරික ධර්මපාලතුමා නිවැරදිව කියවාගත් ජාතියක් නොවු නිසාද අද අනගාරික ධර්මපාලතුමා මීට ශතවර්ෂයකට වඩා ඉපැරණි චින්තනයක් ගෙන ගිය, අදට ඒ තරම්ම ගැලපෙන්නේ නැති, එහෙම නැත්නම් එතුමා ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් පවා ඇතැම් විට විහාරස්ථානයක ප්‍රසිද්ධියේ එල්ලා තැබීමටත් දෙවරක් හිතන එවැනි ධර්මපාලතුමා කියන විට යම් දෙගිඩියාවකට පත්වෙන ජාතියක් බවට ඇතැම් අවස්ථාවල අප පත්ව තිබෙනවා දැක ගන්නට පුළුවන්. ඉතාම කනගාටුදායක තත්වයක්. එදා චිකාගෝ දෘශ්‍ය සම්මේලනයේදී බුදුදහම පිළිබඳ ලෝකයේ අවදි කළ එතුමා තමාගේ විමුක්තිය සලසාගත හැක්කේ තමාටමයි කියලා ලෝකයක් අවදි කළ එතුමාට මහා ජාත්‍යන්තර පිළිගැනීමක් පවා ලැබුණා. නමුත් ඇයි අද එතුමා පහළ වූ සිංහල ජාතියටම මේ වගේ දෙගිඩියාවක් ඇති වෙන තැනක් ඇති වෙන්නේ? ඇතැමුන් බෞද්ධ අන්තවාදයක් එහෙම නැත්නම් සිංහල අන්තවාදයක් කරපින්නාගත් කෙනෙක් ලෙස දකින තරමටම අනවබෝධයක් මේ ශ්‍රේෂ්ඨ මහාවීරයා පිළිබඳ තියෙනව නේද? නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, අපේ මහාචාර්යතුමාගෙන් අවසරයි. ගයන් මහත්මයා, එහෙම අදහසක් ධර්මපාලතුමා ගැන තියෙනවා නම් තියෙන්නේ ඊටමත් සුළු පිරිසකට විතරයි. ඒක බහුතරයකගේ මතය නෙමෙයි. ධර්මපාලතුමා ගැන විතරක් නෙමෙයි, අනිත් ජාතික වීරයා ගැනත් කතාව ඔච්චරයි. දැන් රජවරු 180කට වඩා පහළ වෙච්ච රටක් නෙමේක. පෙරදිග ධාන්‍යාගාරයනේ. අද මේ කෝටි දෙකකටවත් කන්න දී ගන්න බැරුව ඉන්න රටක් වුණාට රජ කාලේ ඊට වඩා ජනගහනයක් හිටියානේ. ඉතින් ඒකට විවිධ හේතු තියෙනවා. ඒක අපි වෙනම කතා කරන්න ඕන. ඇත්තටම අපේ රටේ කතා කරනවා වැඩි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේක ධර්මයේ වැරැද්දක්වත්, ජාතියේ වැරැද්දක්වත්, ජාතික වීරයන්ගේ වැරැද්දක්වත් නෙමෙයි. මේවා ක්‍රියාත්මක කරන්න ඕන දේවල්. අපි හැමදාම සමුළු තිබ්බා. අපි හැමදාම කතා කළා. මේවා ක්‍රියාත්මක කරන්නේ. අනිත් එක මේක අධ්‍යාපනයට එකතු වෙන්න ඕනේ. පිරිවෙන් වලට එකතු වෙන්න ඕනේ. මේ ජාතික හැඟීම කඩලා තියෙන්නේ. ඉතින් ධර්මපාලතුමාම කිව්වනේ දියසේනල පහළ වෙනකම් බලන් හිටපල්ලා. ඉපදෙන දියසේනලටත් මෙහෙමයි අනාගතේ වෙන්නේ කියලා. ඉතින් හරිනේ.
ඉතින් අපි හැමදාම ගැලවුම් කාර්යයක් වෙනකම් බලන් හිටියා. එච්චරයි කළේ. වැඩ කළේ නැහැ. ඒක ප්‍රතිඵලනේ ඉතින් මේ වෙලා තියෙන්නේ. මේ අපේ ගයන් මහත්මයා මේ සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් පිරිහෙන හැම අවස්ථාවකදීම යුග පුරුෂයෝ අපේ ස්වාමීන් වහන්සේ කදිම විවරණයක් කළා යුග පුරුෂයෝ පහළ වීම ස්වභාවයක්. දැන් ඒ අනුව 19 වෙනි සියවස අගභාගයේදී යුග පුරුෂයෝ රසක් පහළ වුණා. පුදුම වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. සුද්දගේ කාලේ වුණාට. බුලත්ගම ධම්මාලංකාර සිරි සුමන තිස්ස නායක හඳුරුවෝ. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හඳුරුවෝ. රත්මලානේ ධම්මාලෝක හඳුරුවෝ. රත්මලානේ ධර්මාරාම හඳුරුවෝ. පවර නේරුත්තිකාචාර්ය මහා විභාවී රාජගුරු වස්කඩුවේ සුභූති හඳුරුවෝ. දොඩන්දුවේ පියරතන තිස්ස හඳුරුවෝ. වැලිතර ඥානතිලක හඳුරුවෝ. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා වගේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ ගිහි පැවිදි පහළ වුණා. දැන් ඔය අවසානයේට මම කිව්වනේ අනගාരിക ධර්මපාලතුමත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමත් ගිහි දෙන්නෙක්නේ. මේ දෙනමගෙම ගුරුවරයා උනේ අපේ පිරිවෙනේ නායක හඳුරු ප්‍රතිෂ්ඨාපනය කරපු විද්‍යෝදේ පිරිවෙන ප්‍රතිෂ්ඨාපනය කොට වදාළ බෝධිසත්ව ගුණෝපේත ත්‍රිපිටක වාගීස්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හඳුරු. අපේ බුදුරජාණන් වහන්සේ වදාරනවනේ නේද ස්වාමීනි මේ ප්‍රඥාව දියුණු වෙන්න කරුණු 4ක් ඕන. චත්තාරෝ මේ භික්කවේ ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවනේ. සත්පුරුෂ සේවනය. පළවෙනියට මොන මහත්මයා ඒක. සත්පුරුෂ සේවන. ඉතින් ධර්මපාලතුමාටත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාටත් ඒ ඇසුර ලැබුණා. හොඳ ගුරුවරයෙක් හම්බ වෙන්න ඕනේ. අංක 1. දැන් සරුවක්ඥන් වහන්සේ හම්බ වෙච්ච නිසානේ අපිට මේ සියලුම දේ ලැබුණේ. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේනේ. භාගතුන් වහන්සේ. වෙන කවුද? ඉතින් ඒ වගේ මහත්මයා ධර්මපාලතුමාට පොඩි කාලේ හම්බ වුණා හික්කඩුවේ සුමංගල නායක හඳුරුන් වහන්සේ තමයි ගුරුවරයා. හරිශ්චන්ද්‍රතුමාටත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි. ධර්මපාලතුමාට උදේහවහ දකින්න ලැබුණා පවුලේ හාමුදුරු කෙනෙක්. අපේ පවුලේ හාමුදුරුවෝ කියන්නේ අර පවුලේ හිතවත් හාමුදුරු ගමේ පන්සලේ. ධර්මපාලතුමාගේම වචනෙන් තියෙනවා මම උදේහවහ රත්තරන් දිවක් ඇති මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ දුටුවා. එතකොට ධර්මපාලතුමා බොහොම කුඩා වයසේ හිටියේ ඔය පානදුරාවාදේ කිරණ කාලේ වෙනකොට මහාචාර්යතුමනි. අවුරුදු 10ක් වගේ. 10ක් වගේ කෙටි කාලයක් අපේ මහාචාර්යතුමාගේ පියා විමල් ලබේසුන්දර මහත්මයා ලියලා තියෙනවා මොහොට්ටුවත්තේ ගුණානන්ද හඳුරන්ගේ අපදානේ චරිත කතාවේ චරිත කතාවෙත් ওই විස්තරේ හැමම තියෙනවා. මගේ හිතේ එතුමා ඉපදුනේත් සැප්තැම්බර් 17 ධර්මපාලතුමා ඉපදිච්ච ඒ දවසේ. ඉතින් ඒ චරිත කතා කියවන්න ඕන මහත්මයා නැත්තම් වැඩක් වෙන්නේ නැහැ මේවා කතා කළාට. විවේක බුද්ධියෙන් කියවන්න ඕන. එතකොට බලන්නකෝ රත්තරන් දිවක් ඇති ගුණානන්ද හාමුදුරුවෝ. වාග් විලාසය තරම් විසිතුරු වාදීබ සිංහ. එතකොට මොහොට්ටිවත්තේ හාමුදුරුවෝ හෙන් දකින්නවා හික්කඩුවේ සුමංගල හාමුදුරන්ගෙන් ඉගෙන ගන්නවා. අපිට වැඩිපුර ධර්මපාලතුමාගේ චරිත කතාවේදී කතා කරන්නේ නැති පැත්තක් තියෙනවා. මේ වස්කඩුවේ සුභූති හාමුදුරුවොත් එක්ක තිබිච්ච සම්බන්ධය. මොකද ඔය වොරන් කියන මහත්මයා හම්බ වෙලා තියෙනවා ධර්මපාලතුමාට ඇමරිකාවේදී. වොරන් මහත්මයා අහලා තියෙනවා හැබැයිටම ඔය ලංකාවේ ඉන්න වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ රහත් වෙලාද කියලා අහලා තියෙනවා. අඩු ගන්න සෝවාන්වත් වෙලාද? නැත්නම් ධානය වඩනවාද? කසින භාවනාවද කරන්න කියලා ධර්මපාලතුමාගෙන් අහලා තියෙන ඇමරිකාවේදී. එතකොට ඒ වොරන් මහත්මයා සුභූති හාමුදුරුවොත් එක්ක ලිපි ගනුදෙනු කරනවා. ගයන් මහත්මයා සුභූති හාමුදුරුවෝ ඇමරිකාවට විස්තරයක් යවලා තියෙනවා ධර්මපාලතුමා ගැන. ඔය එන ධර්මපාලතුමා මෙන්න මෙහෙම කෙනෙක්. අධික ශ්‍රද්ධාවකින් හා ඍජු ගති ඇති තැනැත්තෙක්. ඒ ආයි වැඩක් නැහැ වෙන කතාවක්. ධර්මපාලතුමාගේ චරිතේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තමයි ශ්‍රද්ධාව, ඍජු ගති. මහත්මයා ඔය ශ්‍රද්ධාව කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක මේ උපතින් එන්න ඕන එක මේ ආර්ය ධනයක්. මේක මේ කිලෝ 2යි ඔබතුමාට කියලා අපිට දෙන්න බෑ. ඒක ඇති වෙන්න සසර පිනක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව. ඉතින් ඒ ශ්‍රද්ධාව නිසා නේද මුළු ජීවිත කාලෙම මේ තරුණ විය කැප කරලා ශාසනයට කටයුතු කළේ. අනිත් එක ඍජු ගති කියවනේ. ඍජු ගති තියෙන්න නම් සිල්වත් වෙන්න එපා. ඉතින් ධර්මපාලතුමා ශ්‍රද්ධාව තිබ්බා. ශ්‍රද්ධාව තියෙනවා නම් සීලය තියෙනවා. දැන් අස්සද්දෝ හෝති දුස්සීලෝ හෝති. ශ්‍රද්ධාව නැති එක්කෙනා දුස්සීලෙක්. ඉතින් එයා තමයි කෝතුහල මංගලිකෝ හෝති. මංගල කාරණා හොය දුවන්නේ උපාසක චණ්ඩාලයෙක් නේ. මේ උපාසක පද්මයක් නේ මහත්මයා
ඉතින් ඒ චරිතේ තියෙන ඍජු ගති ගත්තාම දැන් ওই සීලෙත් එක්කනේ එන්නේ පංචශීල ප්‍රතිපත්තිය. පංචශීලයට වඩා එහා ගියපු Brahmacharya සීලයක් එතුමා රැක්කනේ. එතුමා කෙලින්ම කියනවනේ ධර්මදූත සේවාවේ නිරත වෙනවා නම් Brahmachari විය යුතුයි. Brahmachari නොවන කිසිවෙකුට විදේශ රටවල ධර්මදූත සේවාවෙහි යෙදෙන්න බෑ කියලා තියෙනවා එක තැනක. ඒකෙන් තමයි මේ පන්නරේ එන්නේ. මේ සීලේ බලය එන්නේ. ඉතින් මහත්මයා ඒ සිල්වත් මිනිස්සෙට කෙලින් කතා කරන්න පුළුවන්. දැන් මං හොරකම් කරනවා නම් ඔබතුමාට කොහොමද කියන්නේ හොරා කියලා? එතකොට ඔබතුමා මොකද කියන්නේ? අනේ මගෙන් අහගන්න එපා ඔහෙගේ හැටි. ඔන්න කට වැහෙනවා එතනින්. ඒ නිසා තමයි චරිත පිරිසිදුව තියාගන්න ඕන. ඔක්කොටම කලින් ධර්මදූත සේවාවේ දෙන්න කලින්. චරිතය අවුල් නම් ඕකෙම ඉවරයි. එයාට රඟපාන්න පුළුවන්. දූත සේවාවේ නිරත වෙන්න බෑ. අපේ රටට වෙලා තියෙන්නේ ඕක. හැම පැත්තම කඩන් වැටෙන්න ප්‍රධාන හේතුව තමයි දේශකයා මේ අනුන්ට උපදෙස් දෙන තැනත්තා පිරිසිදු විය යුතුයි. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ ඒක වෙනම කතාවක්. අඩුපාඩු තියෙනවා පු탁ජන. නමුත් මහත්මයා බහුතරයක් පිරිසිදු වෙන්න ඕනේ. ප්‍රමුඛත්වයට දෙන්න ඕනේ ඒ පවිත්‍රත්වයට. දැන් ඔබතුමාම හිතන්න ධර්මපාලතුමාට දවසක් ආරාධනාවක් ආවනේ මේ ආණ්ඩුකාරතුමා හම්බ වෙන්න එන්නේ කියලා. ඒක හරි ප්‍රසිද්ධ කතාවක් නේ ස්වාමීන් වහන්සේ. ආණ්ඩුකාරතුමා ගවන එන්න කිව්වා. ආණ්ඩුකාරතුමා කියන්නේ ඉතින් සාමාන්‍ය ලංකාව පාලනය කරන තැනැත්තනේ එදා රජා වගේ සුද්දෙක් හිටියේ. එන්න කිව්වේ දෙකට. ඉතින් එතම හරියට දෙකට ගියා. මොකද වෙලාවට වැඩ කරන එක ධර්මපාලතුමාගේ චරිතයේ ප්‍රමුඛ ලක්ෂණයක්. ඔන්න තවත් කරුණක්. වෙලාවට වැඩ කරන එක. අනුන්ට උපදෙස් දෙනවා නම් තමනුත් වෙලාවට වැඩ කරන්න ඉතින් එතම දෙක කිව්වොත් දෙකට ගියා. දැන් ආණ්ඩුකාරය නැහැ. දෙකයි කාලයි දෙකමාරයි දැන් ධර්මපාලතුමාට තරහ ගියා. ඔය ධර්මපාලතුමාගේ චරිතයේ තියෙන එක ලකුණක් තමයි තරහ යන ගතිය. ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරෙත් කියනවානේ තරහ යන්නේ අවංක මිනිස්සුන්ට කියලා. ඉතින් ඒක දැන් ඔය තරහ ගන්න ඔක්කොමලා තමන් අවංකයි කියන්න ඕනේ නැහැ. ඉතින් මේ එහෙම කියනවා. ඉතින් ඇත්ත කතාව. ඉතින් එතුමා බොහොම තරහ ගිහිල්ලා ඉන්නකොට දැන් වටේ ඉන්න මිනිස්සුත් දන්නවා මෙතන දැන් යකා නටන්න හදන්නේ කියලා. 2:45යි නෑ 3යි තාමත් නෑ 3යි කාලයි නෑ 3:00 වෙනකොට කියනවා ආණ්ඩුකාරතුමාණන් වහන්සේ සම්ප්‍රාප්ත වෙනවා කියලා. නැගිට්ටා හැරමිටි අතට ගත්තා. මෙතන මොනවා වෙන්න යනවද කියලා බලන් ඉන්න මිනිස්සු බයේ බලන් ඉන්නවා. ආණ්ඩුකාරය ආවා. ධර්මපාලතුමා මොකද කිව්වේ? බලාපන් වෙලාව කීයද කියලා. ඔබ මට එන්න කිව්වේ 2ට. දැන් 3:00යි. ඔබ මට 2ට එන්න කියලා කාලා බුදි. ඔබ වගේ එකෙක් ආණ්ඩුකාරකමට පත් කරපු එකයි පුදුම. බාණ්ඩුකාරකමට නෙමෙයි සිල්ලර කඩේක මුදලාලි කෙනෙක්ටවත් ගැලපෙන්නේ නැහැ. ඔබ මට එන්න කියලා 2ට දැන් වෙලාව 3:00යි. උඹ මගේ වටින කාලෙන් පැය එකමාරක් කෑවා. උඹ වගේ කාලේ කන එකෙක් එක්ක මට කතාවක් නැහැ. මම යනවා යන්න කියලා ගියා. අද ඔහොම කියයිද? තනියෙන් බැන ඉඳී වටේ ඉන්න ඇත්ත එක්ක ආපු ගමන් 4ට 5ට නැවිලා අනේ ආණ්ඩුකාරතුමා කාලෙකින් දැක්ක ඉතින් කොහොමද කියලා වංචාවනේ. අන්න ඍජු ගති. ඉතින් සක්කෝ උජූච සූජූච කියලා කර්ණිමිති සූත්‍රෙත් ඍජු ගති ගැන අපි කතා කරනවා. එතුමාගේ චරිතය තිබුණා. ඉතින් ධර්මපාලතුමා නම් දැන් ඉතින් ආයි පහළ වෙලා වෙන්නේ නැහැනේ. එතුමා නැති වුණා. ඉතින් ධර්මපාලතුමාගේ චින්තනයේ තියෙන ඒවා අරගෙන අපි ඒ වගේ අලුත් පරපුරක් හදාගන්න ඕන. අපේ ශාසනය නැතුණාට අන්‍ය ශාසනවල ඒක තියෙනවා. අන්න එතනයි ඔබතුමාව දැන් මතු කළේ. අවාසනාව ස්වාමීනි. මෙච්චර වටින දහමක් තියෙන මේ රටේ ජාතික වීරයෝන්ගේ පහළවීමක් පේන තෙක් මානක නැහැ. ඒකට හේතුව තමයි එකක් තමයි මේ ශ්‍රද්ධාව කියන එක අපට දීලා නැහැ පොඩි කාලේ ඉඳන්. ඒක පිරිවෙන් අධ්‍යාපනයෙන් දෙන්නෙත් නැහැ පැහැදිලිව කියන්න පුළුවන්. මොකද මම ඒ අංශයේ අවුරුදු 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න නිසා මම දැකලා තියෙන නිසා මම මේ කියන්නේ දෙන්නේ ශ්‍රද්ධාවක් කියන එකක් දෙන්නේ සිලබස් අපි කරන්නේ විභාග අපි පාස් කරන්නේ සෙමෙස්ටර් ක්‍රමයට කැම්පස් එකෙත් උගන්වන එක කරන්නේ විශ්වවිද්‍යාලෙන් උගත්තු බිහි වෙන්නේ උගත්තු බිහි වුණා නම් මේ වගේ හිඟන රටක් බිහි වෙයිද ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥවරු ඉන්න රටවල් මෙහෙම වෙන්නේ කොහොමද මම ඔය විවිධ අවස්ථාවල කියලා තියෙනවා ඇත්තටම නේද මහාචාර්යතුමා අපිට මහාචාර්යවරු වැඩිද දන්නේ නැහැ ඒ කියන්නේ අපි උපදෙස් දෙනවා නෙමෙයි මේක ක්‍රියාත්මක කරන්න ඕනනේ ඒ නිසා සිලබස් වෙනස් වෙන්න ඕන අංක 1ට අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන මේ රට හැදෙනවා නම් හැදෙන්නේ අධ්‍යාපනය 1 2 3 අධ්‍යාපනය
ඉතින් ඒ නිසා අපි ඌව තේරුම් අරගෙන ධර්මපාලතුමාගේ චින්තනය දෙන්න ඕන. චින්තනය කියන්නේ මොකද්ද? දැන් මම අර කිව්වේ. ශ්‍රද්ධාව ඇති කරගන්න, සිල්වත් වෙන්න. සිල්වත් වුණොත් ලැබෙන ලාභයක් තමයි ඍජු ගතිය. ඍජු ගතිය තියෙන මනුස්සයට ඍජුව වැඩ කරන්න පුළුවන්. ඉලක්කයක් අනුව යන්න පුළුවන්. එතකොට තමයි රටක සමෘද්ධිය ඇති වෙන්නේ. දැක්මක් තියෙන්න බෑ. දැන් ඔබතුමා පාරකට බැස්සොත් අපි කියමුකෝ හයිවේ එකට වාහනේ දැම්මා. දාලිවර වෙලා යන්නේ කොහෙද දන්නේ නැත්තම් වාහනේ අරන් එහෙ මෙහෙ හැසිරි ඉන්න පුළුවන්. අපේ අනාගත පරම්පරාව එහෙමයි. ස්මාර්ට්ෆෝන් එකයි, බොඩි ෆිට් ටී-ෂර්ට් එකයි, ටෙනින් කලිසමයි ඔච්චරයි ඉතිරි. නන්නත්තර වෙලා. උගත්කම් තියනවා විෂය දන්නේ. ගෲප් වර්ක්ස් මොකුත් කරන්න බෑ. ඉතින් ධර්මපාලතුමා දේශීය කර්මාන්ත නංවන්න කොච්චර කැප වුණාද? ගිනි කූරු කර්මාන්ත ශාලා ආරම්භ කරන්නට, පේශ කර්මයේ දියුණු කරන්න. ඉතින් ඕකනේ මාත්මය. ඕක තිබුණා නම් අද අපි බංකොලොත් වෙන්නේ නැහනේ. කිව්වේ ව්‍යාපාර දියුණු කරපල්ලා. ජපානයට ගියපම මට පේනවා ඒ රටේ මිනිස්සු දියුණු වෙලා ඉන්න හැටි. මට හරි දුකයි අපේ ජාතිය ගැන කියලා. කර්මාන්ත නංවන්න කිව්වා. ඉතින් ආයි එතනට එන්න වෙනවා. ඔය 60 ගණන් වල 50 ගණන් වල තිබිච්ච ක්‍රමයට අපිට එන්න වෙයි සමහරක් වෙලාවල් වලට අපේ දේශීය කර්මාන්ත නංවන්න වෙයි. ඉතින් ඒ නිසා ධර්මපාල චින්තනය කතා කළේ එතුමා ඉපදිච්ච දවස, එතුමා මහාන වෙච්ච දවස, එතුමා උපසම්පදා වුණේ කොහොමද, එතුමා බුද්ධ ගයාව බේරගත්ත නේද? බුද්ධ ගයාව බේරගන්න නෙමෙයි දැන් අපිට වෙලා තියෙන්නේ ලංකාවේ සිද්ධ ස්ථාන ටික බේරගන්න. මොකද දැන් බුද්ධ ගයාවත් ලංකාවේ නම් තියෙන්නේ අපිට අමුතුවෙන් බුද්ධ ගයාව බේරගන්නත් නැහැනේ. මෙච්චර මිත්‍යා දෘෂ්ටි පැතිරෙන කාලයක්. ඉතින් ඔවා කතා කරන්නේ නැහැ කවුරු. ඔවා වහලා දාන්න. ඉතින් අන්න ඒකයි අපේ ගයන් මහත්මයා කිව්වේ ඍජුව කතා කරලා ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න වෙනවා සමහරක් තැන්වලදී. ගයන් චානුක විදානපතිරණ මහතා ධර්මපාල චින්තනය අප උකහාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කළා. බෞද්ධ දර්ශනය පිළිබඳව පමණක් නොවේ, සමාජීය ජාත්‍යන්තරයේ ධර්ම sannivedanaya සිදු කිරීම මතුනෝ අපේ රටේ ආර්ථිකය ගොඩනගෙන උතුමා සඳහන් කළා වගේ දොළපිහිල්ල මහත්මයා ශිෂ්‍යත්වයක් ලබා දීලා ජපානයට යවලා ගිනිකූරු කර්මාන්තය මෙහි ආරම්භ කළා. එවැනි සුවිශාල දැක්මකින් එතුමා දැය පුබුදවන්නගත් මහා චින්තනයකින් අප ඵල ලබනවාද? එහෙම ලැබුවා නම් අද මේ පත් වෙලා තිබෙන අසරණ භාවයට අපට පත් වෙන්න වෙනවද? අද එදා ග්‍රැමෆෝන් යුගයේ ලක්ෂ්මීබායි ගායිකාව අපට පෙන්වා දුන්නා වගේ පිට දීප දේශ ජයගත් ආදි සිංහලුන්ගේ මගද මුහුදට දත නියවාගෙන නැව් වෙනකන් බලන් ඉන්න තත්වයකටද අපි පත් වෙලා තියෙන්නේ. අපි ධර්මපාල චින්තනයෙන් යම් පිහිටක් ශක්තියක් ලබා ගැනීමට සුදුසු මොහොතක් නොවේද මේ? බෞද්ධාලෝක පදනම දැය උබුදවමින් ධර්මපාල චින්තනය උපකරමින් දැයට ඒ මහෝත්තම චින්තනයෙන් ලබාගත හැකි ඵල නෙලා ගැනීමට මඟ පෙන්වන සාකච්ඡාවක් සියත අමාවැස්ස වැඩසටහනේ සිදු කරන්නේ. බෞද්ධාලෝක පදනමේ සදැහැති දායකත්වයෙන් යුක්තව ධර්මපාල චින්තනය රටට අවැසිම යුගයක එයින් ඵල ලැබීමට අදිටනක් තිබෙනවා නම් ජාතිය ගොඩනැගීම උදෙසා එයින් මහා ශක්තියක් ලබාගත හැකි සමයක ධර්මපාල චින්තනය පිළිබඳ දැනුවත් කරන මේ සාකච්ඡාවට ගෞරවාදරයෙන් වැඩමවා සිටිනවා මාවර මණ්ඩිය ශ්‍රී ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණන්, කොළඹ මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ප්‍රවීණ ලේඛක හා දේශක ගයන් චානුක විදානපතිරණ මැතිතුමන්. අපි දෙවන වටයේදී ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් විමසන්නේ බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාලතුමා තරම් ශාසනයට මහා මෙහෙවරක් කළ චරිතයක් මෑත යුගයේ නොමැති තරම් ඔබ වහන්සේ ආරම්භක කරුණු පහදා දීමේදීත් අපට කරුණු හෙළි කළා. ශාසනය බැබලවීමට එතුමා තරම් මහා කැපවීමකින් කටයුතු කළ චරිතයක් නොමැති තරම් මෙන්න මේ එතුමාගෙන් ඉටු වූ මහා ශාසනික මෙහෙවර පිළිබඳව පැහැදිලි කරන්නට ආරාධනා කරනවා. හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන ඒ බුදුවදන. එතකොට මේ ධර්මපාලතුමාට පෙනී ගියා බුදුරජාණන් වහන්සේගේ මේ ධම් පණිවිඩය ලොව පුරා පතුරවන්න ඕන කියලා.
එතකොට තමයි මේ ධර්මයේ තුලින් නියම ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අනුව කටයුතු කළා වෙන්නේ. ඒ නිසා එතුමා මොකද කළේ? දැන් චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේදී මුළු ලෝකයේටම ඊටාම දක්ෂ විදියට, විචිත්‍ර විදියට, ඒ වගේම ප්‍රබල විදියට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හඳුන්වලා දීලා ඊට පස්සේ මොකද කරේ? දැන් මේ ගයන් මහත්මයාත් සඳහන් කළා වගේ මේ දැන් අපේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැනේ. මෙතුමාගේ තිබුණේ දේශනයයි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයයි. ඕක තමයි අති දැවැන්ත මේ ඒකේ තියෙන සාපල්‍ය. ඒ කියන්නේ ධර්මපාලතුමා කතා කරලා නිකන් හිටපු කෙනෙක් නෙවෙයි. ඒක ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක කරන්න දැන් මුදල් ඕන නම් අර මේරි පෝස්ටර් මැතිනියගෙන් වගේ මුදල් හොයාගෙන ඒ හැම රටවල් වලම ඒ අයට ධර්මයේ කියලා දීලා පහදවලා ආධාර ලබාගෙන එතකොට බ්ලැවස්කි මැතිනිය වගේ අය සම්බන්ධ කරගෙන එහෙම කටයුතු කරනවා වගේම ස්වාමීන් වහන්සේලා ධර්ම දූතයන් හැටියට මේ ප්‍රගුණ කෙරෙව්වා. එතකොට භාෂා ඥානය ලැබලා දීලා රටවල් වලට ධර්ම ප්‍රචාරය යවන්න කටයුතු කළා. දැන් අපි ගත්තොත් එහෙම දැන් ජර්මනියේ බර්ලින් විහාරය වගේ ඒවා, ලන්ඩන් බෞද්ධ විහාරය මේවා ආරම්භ කරවලා ඒ තැන්වල ඒ විශේෂම මහා බෝධි සමාගම මුල් කරගෙන මේ වගේ ප්‍රධාන කටයුතු දැන් මහා බෝධි සමාගම පිහිටුවීම. එතකොට සිංහල බෞද්ධයා පුවත්පත ඇති කිරීම. එතුමා එක්තරා අවස්ථාවක කියනවා මම සිංහල බෞද්ධයා මේ පුවත්පතට ලිපි ලියන්නේ රෑ 2ට නැගිටලා කියලා. මේ ලෝක සත්‍යයට කරුණාවෙන්. භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ පොඩි ස්වල්ප වේලාවයිනේ සැතපුනේ. ඉතින් මමත් ඒ චරිතයේ ආදර්ශයට අරගෙන තමයි මේ විදියට මේ කරුණාවෙන් ලිපි ලියන්නේ කියලා ඒ ලිපි පළ කළා. එතකොට ස්වාමීන් වහන්සේලාට අර උපදෙස් ලැබලා දුන්නා ධර්ම ප්‍රචාරකයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ බ්‍රහ්මචාරී සීලය රැකගෙන ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න ඕන කියලා. එතකොට එතුමත් ආදර්ශයෙන්ම එය පෙන්වා වදාලා. එතකොට අන්න ඒ විදියට එතකොට රටේ අපේ ශ්‍රී ලංකාවේ තැන් තැන් වලට ගිහිල්ලා ධර්ම කරුණු කියලා දුන්නා. එතකොට එතුමා විසින්ම දේශන පැවැත්තුවා. දේශන පවත්තන ස්වාමීන් වහන්සේලා බිහි කරලා මේ විදිහේ මේ විශාල පුලුල් ආකාරය. ඒ විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම බුද්ධ ගයා මහා විහාරය ඉන්දියාවේ ඉදිකිරීම. ඒ වගේ විහාර කර්මාන්ත සිදු කිරීම. මේ හැම පැත්තක්ම සිදු කරමින් ධර්ම ප්‍රචාරයට අවශ්‍ය පසුතලය, ධර්ම ප්‍රචාරයට ඕන කරන දේශකයෝ මේ සේරම බිහි කිරීමෙලා කටයුතු කරා. එතකොට ඒ සේරම සාර්ථක වෙන්න බලපෑවේ අපේ ගයන් මහත්මයා හරියටම එතෙන්ට ආවා. ඒ තමයි ශ්‍රද්ධාව. එතකොට මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ මේ කුලපුත්තෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. කුලපුත්‍රයා සදහැවත් වෙයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගනි. දැන් අද අපේ තියෙන දැවැන්ත පරිහානිය තමයි ගිහි පැවිදි වශයෙන්ම. මට පැහැදිලිව කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා. දැන් සමහර අය ඉන්නවා අපායේ තියෙන්නේ මෙහෙ තමයි කියනවා. දිව්‍ය ලෝකයේත් මෙහෙ තමයි. නැවත ඉපදිනවද ඉතින් කවුද දන්නේ කියනවා. ඒතකොට එවැනි පිරිසක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සමහර වෙලාවට ගනුදෙනු කරන්නේ. දැන් මම එක සැරයක් මොරටු මුල්ලේ ධර්ම දේශනාව පවත්වුවාට පස්සේ මට මතකයි එක විහාරස්ථානයක ඒ සංවිධානය කරපු මහත්තයා කිව්වා මේ ආමතුරනේ ඊයේ දේශනේ ගොඩාක් සාර්ථකයි කිව්වා. මම ඇයි කියලා. නෑ ප්‍රධාන දායක මහත්තයා එදා යන ගමන් කියලා ගියාලු අද ඉඳලා මං අපායේ පිළිගන්නවා කියලා. ඒතකොට පන්සලේ දායක මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ නැහැ. හැබැයි එයා තමයි සියලු කටයුතු කරන්නේ හැමදේම කරන්නේ. ඒතකොට එවැනි පිරිසක් තමයි අපිට ඉන්නේ. දැන් එතකොට අනිකුත් ආගම්වල තියෙන උදාර ගුණාංගයක් තමයි මම දකින. ඒ ආගම්වල චින්තනය වෙනස්. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන විශාලම හොඳම දේ තමයි භක්තිය. දැන් පොඩි කාලේ ඉඳලා ඒ දරුවාට සම්මස් නහර ඇට මිදුළු දක්වා විනිවිද යන භක්තියක් අවනවා. කතෝලික බැතිමතෙකුට, ඉස්ලාම් බැතිමතෙකුට, හින්දු බැතිමතෙකුට. අපිට වෙලා තියෙන්නේ අපේ ඒක නැහැ. එතකොට මේක තේරුම් ගත්තු ධර්මපාලතුමා මේ කාවද්දවන්න මේ සම්මස් නහර ඇට මිදුළු දක්වා කාවද්දවන්න තමයි කටයුතු කරේ. එතකොට දැන් අපි නැවත පටන් ගන්නවා නම් පළමුව එතනින් එන්න ඕන. මුල් පියවරට එන්න ඕන. එතකොට සදහැයෙන් යුක්තව කටයුතු කරලා තමයි අපි ඒ කාර්යභාරය කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදියට මම හිතන්නේ දැන් අපි ගයන් මහත්තයාටත් අවස්ථාව ලැබලා දෙන්න ඕන. එතුමාට ඒ කටයුතු වලටත් යන්න තිබෙන නිසා. ඉතින් මේ එතුමාගේ ওই කාර්යභාරය ඒ විදියට තමයි විශේෂ වශයෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් ඉතින් පොත්පත් ලියලා මේ උදාර සේවයක් කළා කියලා කියන්න පුළුවන්. එහෙමයි අපි හඳුනේ. ගයන් චානුක විදානපතිරණ මහතාණන් ඔබතුමාට තම ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමාගේ නිටු මේ මහා ධර්ම සංනිවේදන හා ශාසනික මෙහෙවර පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න. අපේ මහත්මයා
ධර්මපාලතුමා ගැන ඉතින් කතා කරනවා නම් අපේ අර සයනස කලින් කිව්වා වගේ කෙටි වැඩසටහනකින් පැයකින් දෙකකින් බෑ. සමහරක් වෙලාවට එළි වෙනකන් කිව්වත් ඉවර කරන්න බෑ. අපි මේ චරිත සම්පින්ඩණය කරලා ඒ ටික ಗುಣ ටිකක් මතු කරගෙන ඒ ಗುಣ ටික අපේ ජීවිතේට බද්ධ කරගමු. අපේ දරුවන්ට ඒක බද්ධ කරගන්න හැටි කියලා දෙමු. අපේ ස්වාමින් වහන්සේලාට ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. බැරි නෑනේ. හොඳ දේ හොඳයිනේ. එතකොට අනිතක පිරිසිදුකම එතුමගේ චරිත කතාවේ ප්‍රධාන ලකුණ කායික මානසික පවිත්‍රත්වය. ගයන් මහත්මයා දූවිලි ටිකක් තිබ්බොත් බනිනවලු බලු බැනු. මහා බෝධියේ දවසක්ද ගිහිල්ලා කාර්යාලයට ධර්මපාලතුමා අහම්බෙන් ආවා. ඉතින් ඒ නිසා උත්තට මේ අය පිරිසිදු කළලු තියන්නේ. උත්තට අතු ගාලා වතුරෙන් පිරිසිදු කළා තෙත මේව කරලා තියනවලු. ඉතින් ඔය හුඟක් අය බාහිර වතු ගෑවට ඔය කැටයන් බීරලු අස්සේ සුද්ධ කරන්නේ නැහනේ. උතන තියනවලු ලස්සන කැටයන් පළකයක්. ධර්මපාලතුමා ආවලු එනකොට හරි ලස්සනට තියෙනවලු ආයතන. ගියපු ගමම්ම කිසි කෙනෙක්ගේ අවධානය නැති අර කැටයන් වැලටලු ගියේ ගිහිල්ලා ඇඟිල්ල දැම්මලු ඒක අස්සට. දානකොට පවුඩර තට්ටුවක් වගේ දූවිලිලු. ඔන්න වල්ලලි කන්තෝරුවක් තියාගන්න හැටි. ඇයි ගොන් තඩියනේ තොපි ආග්‍රහණය කරන්නේ උදේහවහන් මේ විස නේද? සුද්ධ කරපියව කියලා. සුද්ධ කරන්න පටන් ගත්තා. වැරද්ද දැක්ක තැන වැරද්ද හැදුවා. අර නිග්ගයිහවාදී මේධාවින් තාදිසම් පණ්ඩිතම් බජේ. නිධානයක් පෙන්වන කෙනෙක් වගේ ඇසුරු කරන්න කිව්වනේ මේ වැරද්ද පෙන්වලා දෙන කෙනා. දැන් අද ඔහොම වැරද්දක් පෙන්වලා දුන්නොත් මොනව වෙයිද? ගැටෙනවනේ. ගැටෙනවනේ. ඒ නිසා කරුණා කරලා වැරද්දක් දැක්කොත් හැබැයි කරුණාවෙන් පෙන්වලා දෙන්න ඕන. මේක තරහට නෙමෙයි කිව්වේ. මම බනින්නේ මගේ සහෝදරයාට බනිනවා වගේ උඹලට. හේවා විතරන මගේ මල්ලිට දොස්තර මල්ලිට බනිනවා වගේ බනින. ඒ කියන්නේ සහෝදරයාටත් හොඳට බනිනවා ඇති. වැරද්ද දැක්ක තැන බනිනවා. නිකම් බනින්න අවශ්‍යතාවයක් නැහැ. වැරද්දට බනින්නේ. වැරද්ද දැන් මහත්මයා අර මන් නිතර කියන එකක් නේ බල්ලෙක් එනවනම් අපි ළඟට හපා කණ්ඩ හරි මොකකට හරි අපි පින්වත් බල්ලෝ කොහොමද පැටියෝ කියනකොට ඒක හරියන්නේ නැහැ. දුක් බල්ලා කිව්වා මු දුවනවා. කතා කරන විදිහක් තියෙනවා. තැනේ හැටියට එතුමා කතා කරේ. දැන් චිකාගෝවේ දෘෂ්ටි සම්මේලනයට ගිහලා බැන්නේ නැහනේ. වැදගත් මිනිස්සු ඉස්සරහට අපේ සිංහල එකෙට යන්න බැරි මුංගේ තියෙන මේ වල් ගති නිසා කිව්වා. එහෙමමයි කියලා තියෙන්නේ. වනචර ගති නිසා කිව්වා. සිංහලයට වැදගත් කිසිම සභාවකට යන්න බැරි පිට රටක. චාරයක් නැහැ කිව්වා. දැන් බලන්නකො අපේ ස්වාමීන් වහන්සේ කියවනේ නිନ୍ଦ ගැන. ජාගරියාන යෝගය. චරණ ධර්මයක්. සර්වඥාන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණේ එක අංගයක් චරණ ධර්ම. එතකොට මේ ධර්මපාලතුමා මෙහෙම දෙයක් කියනවා. විද්‍යුතේ සම්බන්ධ මහා ඥානයක් ඇති තෝමස් අල්ලා එඩිසන් නැමැති තැනැත්තා නිදාගන්නේ පැය දෙකකින්. වැඩිපුර නිදා ගැනීම වනචරයන්ට අයිති වැඩකි. ඔන්න බලන්න. එතකොට ඒ කියන්නේ අඳුරට ප්‍රිය වීම නිසා මේ නිନ୍ଦ වැඩිපුර එනවායි කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවායි කියලා ධර්මපාලතුමා කියනවා. දැන් ඔය බලන්න මේ නූතනයේ පිළිබඳ තිබ්බ විද්‍යාත්මක දැනුම එතුමට. තෝමස් අල්ලා එඩිසන් මහත්මයා විද්‍යුතය සම්බන්ධ මේ විදුලි බල්බය හොයාගත්තපු. එඩිසන් මහත්තයා නිදාගන්නේ පැය දෙකයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් පැය දෙකකට ආසන්න සංඛ්‍යාවක් ඉතක් කුඩා වෙලාවකට සැතපුනේ. එතකොට මහත්මයා දැන් බලන්න නූතන ලෝකය ගැන එතමට දැනුම තිබුණා. අර හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි නූතන විද්‍යාව ඉතසිතින් පිළිගනි. උන්වහන්සේගේ මේසය මත හර්බර්ට් ස්පෙන්සර්ගේ නවකතා ඇත කියලා තියෙනවා. සුද්දෙක්. දැන් මොහොට්ටිවත් එක් ගුණානන්ද හාමුදුරු පානදුරාවාද කරපු. මේ පාදලි තැන මහා මේරු පර්වතයේ නැති බව ඔප්පු කරන්නට ගෙනාවේ අයිසැක් නිව්ටන්ගේ භූමි ශාස්ත්‍රයයි. අයිසැක් නිව්ටන්ගේ භූමි ශාස්ත්‍රයේ බොරු කොට ආර්.ජේ මොරිසන් නැමැති විද්‍යාඥයා මේ පොත ලියා තිබේ. පොත මා ළඟ ඇත. පාදලි වරුන්ට කලන්ත හැදුනා. මොරිසන් විද්‍යාඥයා ලියපු මේව ගෙන්න ගත්තේ කොහොමද? මේ සුද්දුන්ගේ කාලේ මේ වගේ පොත් සාප්පු තිබුණ නැති කාලෙක බලන්න මහත්මයන් දැනුම අප්ඩේට් වෙන්න ඕනේ. අපි තාම අර 60 ගණන් 800 ගණන් වල පොත් තමයි උගන්වන්නේ සමහරක් වෙලාවට. පරිණාමවාදේ තාම උගන්වනවා බටහිරින් බැහැර කරපුවා. තාම අර මේ සමීකරණ උගන්වනවා. ඕක තමයි පිරෙන්න හේතුව. පිරෙන්න හේතුව. සමහරක් වෙලාවට රසායන විද්‍යා කාර්යයකට ගිහලා පර්යේෂණයක් කළා නෑ අපේ ළමයි. එක බෙහෙත් පෙත්තක් හදන හැටි නෑ ඉගෙන ගන්න. මෙච්චර කොරෝනා වසංගතයක් ආවා.
අපට අසහාය වෙදකමක් තියෙන ආයුර්වේදයක්. අපිට බැරි වුණා තාම නිශ්චිත බෙහෙතක් හදාගන්න. ඒක ආයුර්වේද වැරද්ද නෙමෙයි. අපි පරීක්ෂණ කරන්නේ කරන පසුබිම ඇති කරලා නැහැ. ඒක කරන එකට තනකුත් නැහැ. ඔකයි தත්ත්වය. ඔකයි தත්ත්වය. ඒ නිසා ධර්මපාලතුමාගේ චින්තනයේට ආයි යන්න වෙනවා කිව්වේ ඒකයි. මේ ඔක්කොම එතුමගේ චරිත කතාවේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ අර නූතනය ගැනත් අපි දැනගන්න ඕන. ඒ නිසා හොඳට ඉංග්‍රීසි දැනගන්නත් එපා. දැන් එතුම හොඳට ඉංග්‍රීසි භාවිතා කළා. නමුත් ඉංග්‍රීසියට බැන්නා. එතුම සංස්කෘත දන්නවා. පොට්ට බමුණගේ පොට්ට සංස්කෘතයේ උගේ භාෂාවෙම පෙනේ කියලා සංස්කෘතට බැන්නා. භික්ෂුන් වහන්සේලටත් දොස් කිව්වා. පාලි භාෂාව ඉගෙන ගන්න නැතුව සංස්කෘත හදාරනවා කියලා. පඬිතු උපාධියක් ගත්ත පමණින් නායක පදවියක් ගත්ත පමණින් ශාසනය බැබලෙනව දැහුවා. ඒකටත් බනලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ වචනයක් කියවේ නැහැ. එතුමගෙන් වෙන ශාසනික සේවාව දන්නවා. දැන් ඔබතුමා කියන්නේ එතුමගේ අප්‍රකට ලිපි කියවන්න ඕන. මහාචාර්යතුමා පොතක් විදියට අච්චු ගහලා තියෙනවනේ. ඒ වගේ අප්‍රකට ලිපි. ඔය ධර්මපාලතුමාගේ ලිපි තියෙනවා මේ එක පොතක්. මේවා අපි දකින්න ඕන දරුවෝ. මේව ගන්න පුළුවන් නේ මහාචාර්යතුමා. ඔය ගොඩගේ පොත් සාප්පුවට එහෙම ගියපම ඒකෙත් තියෙනවා ගන්න පුළුවන්. මේ අපි ඒ තැන් කියන්න ඕන මිනිස්සුන්ට. දැන් සමහරක් වෙලාවට ඒ තියෙන තැන කියන්නේ නැහැ. පොත පෙන්නන ඕනේ අපි. ඊට පස්සේ ගන්නෙ කොහෙන්ද අපි? ඒ නිසා මේ ධර්මපාල ප්‍රතිරාවය කියන පොත් මේවා ගන්න තියෙනවා කඩේ. ආනන්ද ගුරුගේ මහත්තයා ලියපු. ඉතින් ඔය අප්‍රකට ලිපි කියවනකොට තමයි එතුමගේ චරිතය මතුවෙන්නේ ස්වාමින් වහන්සේ. අම්මෝ සමහරක් වෙලාවට ස්වාමින් වහන්සේලට පවරලා තියෙන දොස් තත්තට බැනලා තියෙනවා. දැන් ඕවා මිනිස්සු දන්නේ නැහැ සමහරක් වෙලාවට. ඒ වැහිච්ච චරිතය. ඒවා මතුවෙනකොට තමයි ලස්සන. අර තථාගතයන් වහන්සේගේ ධර්මයේ විවෘත වෙන්නේ බබලෙන්නේ. ආන් ඒ වගේ ධර්මපාලතුමාගේ චරිත කතාව බැබලෙන්න නම් මේ කතා අහන්න ඕන. දැන් මට හිතෙන විදිහට ධර්මපාලතුමා ප්‍රිය කරපු මෑත කාලේ එකම හාමුදුරු කෙනෙක් හිටියා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. එතුමගේම ලේඛනයක තියෙනවා මෙදා සැරේ යුරෝපයට ධර්ම දූත සේවාවට යන භික්ෂුන් වහන්සේලා කිහිප නම ඉංග්‍රීසි තරමක් දුරට උගත් බහුශ්‍රෘත සංඝයා වහන්සේලා පිරිසක් කියලා. උන්වහන්සේලාගෙන් මතුවට ප්‍රයෝජන ලැබෙයි කියලා හරියට හරි. ඉතින් ඒ නිසා එතුමගේ දැක්ම වැරදෙන්නේ හරියට හරි. ඉතින් ඒ නිසා මේ එහෙම එකකුත් තියෙනවා. පිරිසිදුකම ඊට වැදගත්. ඒක ඊටමත් වැදගත් කාරණාවක්. අනිත් එක තමයි අර අපි තවදුරටත් කතා කළොත් මහත්මා ගාන්ධිතුමාට පවා එතුමා මූණටම දොස් කියලා තියෙනවා. ඔබතුමා අපි උත්සවයට ගෙන්නුවේ හේතුවක් නිසා. ඒත් ඒ ගෞරවය ඔබතුමාට රැක ගන්න බැරි වුණා කියලා. අර මම මේ බුදුහාඳුරෝ ගැන දැනගත්තේ සර් එඩ්වින් ආනෝල් පඬිතුමා ලියපු ලයිට් ඔෆ් ඒෂියා කියන පොතෙන් කිව්වා. ඔන්න සුද්දගෙන් රට බේර ගන්න හදන මිනිහා. මහා ලොකු මිනිහා. මේ සුද්දෙක් ලියපු පොතකින් තමයි තමන්ගේ රට ඉපදිච්ච බුදුන් ගැන දැනගෙන තියෙන්නේ. ඉතින් කොහොමද මේ මිනිහා රට බේරගන්නේ සුද්දගෙන් කිව්වා. අපේ කෙනෙක් අහයිද කොහොම සභාවකදී කියයිද ස්වාමීන් වහන්සේ? මහාචාර්යතුමාම කෙලින් කතා කරයිද? කවදාවත් කෙලින් කතා කරන මිනිස්සෙක් එක්ක සත්පුරුෂයා විරුද්ධ වෙන්නේ නැහැ. මහත්මා ගාන්ධි කියන්නේ සත්පුරුෂ මිනිස්සෙක්. ඒ මිනිසයා කවදාවත් ධර්මපාලතුමත් එක්ක විරුද්ධ වෙලාවත් පරිගන්න බැලුවේ නැහැ. hina වෙලා බිම බලාගත්ත කියලා තියෙනවා. ඉතින් මහත්මයා ඔය වගේ ලස්සන සිද්ධි කතා පිරීලා තියෙනවා. මේක කියලා අවසන් කරන්නම්. මේ එක දවසක් අනිත් එක මේ ධර්ම sannivedanaye තියෙන්න ඕන. අපි උගත්තු බිහිකරාට sannivedana කුසලතාවය දෙන්නේ නැහැ. දැන් පිරිවෙන් වල තර්ක න්‍යාය උගන්වනවා. ඉගෙනුවට ඒක ප්‍රායෝගිකව දෙන්න බැරි නිසා අපට වාද කරන්න බෑ. වාදීබ සිංහයෝ බිහි වෙන්නේ නැහැ. දැන් ඔය එකක්වත් නැති කාලේ මොහොට්ටුවත් ගුණානන්ද හඳුරු හිටියානේ. කොහොමද ඒක වුනේ? අපිට තියෙන පොතේ දැනුම විතරයි. ඒක ප්‍රායෝගික නැහැ. පරවාදීන්ට උත්තර දෙන්න බෑ. මූල මධ්‍යම කාටිකා ශුන්‍යතා දර්ශනය වගේ නාගාර්ජුන පාදයන්ගේ මහායාන දර්ශනය උනත් ස්වාමීනි අපි උගන්වන්න ඕන. මේක තේරවාද මහායාන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් බුද්ධඝෝෂ ආන්තරන්ට කිව්වනේ පාලි උගත වුණාට සංස්කෘත බෑ කියලා. අන්තිමේදී මොකද්ද බුද්ධඝෝෂ ආන්තර කළේ? රැස් කරන්න කිව්ව සංඝයා මහසය මළුවට. රැස් කළා එලි වෙනකන් සංස්කෘතෙන් දේශනාව කළා. අපිට පාලිත් පුළුවන් සංස්කෘතත් පුළුවන්. ෂට් භාෂා පරමේශ්වර අපට හිටියේ. ප්‍රවේණි ධර්මයක්ලු මේ සුද්ධංගේ භාෂා 7-8ක් පුළුවන් එක. අපේට සිංහලත් බෑ. BS කියලා ගහන්නේ. බුදු සරණයි. MK ඉතින් අපි දන්නේ මේ මොකද්ද කියලා. මොකද කරන්නේ? මේ ෆෝන් එක කරපු අපරාධ. ෆෝන් එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. පාවිච්චි කිරීම මත ස්මාර්ට් ෆෝන් එකට ඇබ්බැහි වෙලා දැන් සිංහල ලියන්නත් බෑ මුන්ට ඉංග්‍රීසි ලියන්නත් බෑ. ඒ ඉංග්‍රීසිත් ගහන්නේ කෙටියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. සුද්දට වඩා හොඳට ධර්මපාලතුමා ඉංග්‍රීසි කතා කළා.
අර සුද්ද කියලා බෑන්නේ. දැන් දවසක් මීගමුවේ දේශනාවක් කරන්න මට මතක විදිහට මත්තිනු අප්පු ඒ සල්ලි තියෙන ධනවත් මහත්තයෙක් ඇවිල්ලා එතුමට ආරාධනා කළා මුදලි කෙනෙක් පනාව ගහන මුදලි කෙනෙක් ආරාධනා කළා මීගමුවේ දේශනාවක් කරන්න. ක්‍රිස්තියානි කාර්යයන්ට ධර්මපාලතුමා උත්තට බනින්න ඕන කිව්වා. හා ඒක මං කරගන්න. ලෑස්ති කරනවාකෝ බන. දැන් මෙතුමට ඕන කලේ වෙන එකක්. අර ආගම් වලට තදට බැනලා වෙන ප්‍රබෝධයක් ඇති කරගන්න. ධර්මපාලතුමා ඉතින් බුද්ධිමත්නේ. එතුමා මොකද කළේ ගිහිල්ලා දේශනාව පටන් ගත්ත මීගමුවේ. කතෝලික බලකොටුවක්. දවසක් ධර්මපාලතුමාට ලියුමක් ඇවිල්ලා ওই දේශනාවටම අදාළව ආවොත් ගහනවා මරනවා කියලා. ධර්මපාලතුමා ඉතින් බැන ඉන්නවලු තනියෙන්. එතකොට මුදලිතුමා ඇවිල්ලා තියෙනවා. මොක්කුන්ද මේ වල්ලලි? මට එන්න එපාලු. ආවොත් මරනවලු ගහනවලු. මොක්කුන්ද මේ ගොන් තඩි? ඔබතුමා එක බය වෙන්න එපා. මම මේක ලෑස්ති කරන්නම් වෙලාවට වඩින්නකො කිව්වලු. දැන් ඉතින් වෙලාවට ගියා. ගිහලා දේශනාව කරනකොට ආරාධනා කරපු මිනිස්සු එනවා. එනකොට ධර්මපාලතුමාගේ ඇහැ කෙලින්ම යොමු වෙන්නේ අර මිනිස්සයාට. ඒයි බල දැක්කද බහුබූතයා? ආම් බලාපන් බහුබූතයා. අර ගොන් තඩියට අන්තට්ටුවක් ඇවිල්ලායි කියලා බනින්න පටන් ගත්තා. ඔක්කොම හූ ගගා hina වෙන්න පටන් ගත්තා. අර මිනිස්සට විලි ලැජ්ජයි. දැන් ආරාධනා කරපු ප්‍රධාන දායකයට දේශකයා බනිනවා. දැන් අද උනානන්ද ස්වාමීනි මොනවා වෙයිද? ඉතින් ඇත්තටම එහෙම දෙයක් වුණා පස්සේ පහු වෙනදම ධර්මපාලතුමා බලන්න මහා බෝධියට ගියා අර දායක මහත්තයා. නිකන් නෙමෙයි ගියේ දෙකක් අනින්න ගියේ. කොඹලගේ ගුරා ධර්මපාල එන්න කියාපිය කිව්වා. මහා බෝධියට ගිහින්. ඔය ආනන්ද බාලිකාව හදලා තියෙන එතන වික්ටර් හවුස් එක තියෙන එතනනේ. අපේ හරියටම විද්‍යෝදය පෙරවෙන ඉස්සරහා චෛත්‍ය පේන ඉසව්වේ තියෙන්නේ එතුමගේ කුටිය. ඒක හිටියා. සද්ද දාලා කෑ ගැහුවා. හාමුදුරුවෝ ඇතුලේ වැඩ ඉන්නවා කිව්වා. එන්න කියාපිය කිව්වා. අනේ මට නම් බෑ ඔබතුමාම යන්න කිව්වා. ධර්මපාලතුමා ඇඳේ පොඩ්ඩක් ඒ වෙලේ දිගා වෙලා පත්තරයක් බලමින්ලු හිටියේ. ඉන්නකොට පත්තරේ ඇස්සෙන් පේනවලු දැන් කවුද හිටගෙන ඉන්නවා. යටින් පේනවා. පත්තරේ හකල් පැත්තකට ගත්තා. ගත්ත ගමන් කිව්වලු කෝ බොත්තම් කියලා ඇහුවලු. යකෝ සුද්දගේ බාල්ජිව දාගත්තට මදි ඔක හරියට අඳින්න ඉගෙන ගනි බලාපිය ඔකේ කාස කොච්චර හිස්සතියද කියලා. ගොන් තඩියක්. මොකද ආවේ? ඔබතුමාගේ ශාසනික වැඩට මුදල් ටිකක් දීලා යන්න ආවා. දැන් ආවේ මේ කොල්ලනම අය ගහනම අය බනිනම අය කියලානේ. අන්න විසරද බව. ඒ කියන්නේ මේ මිනිස්සු එනකොට කෝට් එක කලබලයට දාගෙන ඇවිල්ලා අරවයි බොත්තම් මාරු වෙලා දාලා තියෙනවා. බලාපිය ඔකේ කොච්චර කාස හිස්සතියද කියලා ඔක හරියට අඳින්න ඉගෙන ගනින්කෝ. ඒ කියන්නේ සුද්දගේ බාල්ජුව දාගත්තට හරියට අඳින්න ඉගෙන ගන්න ඕනේ. හිත්තටිය පන්සලට ගිහිල්ලා පහන ජරා වෙලා තියෙනවා දැකලා කී දෙනෙට බැන්නද? ඒ වෙලෙම පහන එළියට දාලා ස්වාමීනි සුද්ධ කරලා ආයි එතනම තැම්පත් කළා. දැන් ගාල් ඉස්කෝලේකට ගිහිල්ලා දැන් බලු බැනු. බයින ගමන් ළමයින්ට කන්න කේක් ගෙඩියක් ගෙනිච්චා. වයසක කට්ටිය කිව්වා අපටත් කේක් ඕනේ කියලා. තොපිට මොකටද කේක්? පොඩි උන් කේක් කාපුවම හරි. සුද්දගේ කේක් කෑවට කමක් නැහැ. ශාසනික වැඩ හරියට කරන්න ඕන. ජාතියට ආදරය කරන්න ඕනේ ඒකළු. දැක්ක නේද ස්වාමීන් වහන්සේ? සුද්දගේ හොඳ දේ අරගෙන අපි අපේ ජාතිය දිනු කරන්න ඕන. ෆෝන් එක තිබ්බට කමක් නැහැ. මේක යහපතට පාවිච්චි කරන්න ඕන. නූතන තාක්ෂණය යහපතට පාවිච්චි කරන්න ඕන. ධර්මපාල චින්තනය කියන්නේ එකතන පල් වෙන එකක් නෙමෙයි මහත්මයා. තුන් කාලෙටම ගැලපෙන භාවිත කළොත් දියුණු වෙන්න පුළුවන් චින්තනයක්. නැතුව මේ අක්‍රීය දෙයක් නෙමෙයි මේක. උඟක් අය ඒක වරද්දගෙන තියෙන නිසා ඒක වටහා ගන්න වෙනවා. ඒක තමයි කල්පනා කර එක කරුණක් ඉදිරිපත් කරත් හොඳයි කියලා. මොකද එතුමා ඒ කාලේ ඉල්ලීමක් කරලා තිබුණා මේ pāli භාෂාවේ තියෙන මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න. ඊළඟට මේ විශේෂයෙන්ම මහා වංශය අපි කිවි යුතුයි. අපේ ඉතිහාසය දැනගත යුතුයි කියලා. ඒතකොට නූතනේ මම හිතන්නේ අපිට දැන් ත්‍රිපිටකයේම සිංහලට පරිවර්තනය වෙලා අද සරලව තියෙනවා. මම ස්වාමීනි පොඩි කතාවක් කියන්නම්. දැන් ළඟදී මේ ඇත්ත කතා මේව කතා කරන්න ඕන. මේව කතා නොකරපු එකේ වැරද්ද මේ. කමක් නැහැනේ මං කිව්වට රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව ඉගෙන ගන්න මගේ ඥාතියෙක්ට දරුවෙක්ට මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ සරල සිංහලෙන් ලියපු මහා වංශය තනි විශාල පොතක් සරල සිංහලෙන් ලියපු දුන්නා. මේ ළමයා මාසයක් ඇතුළත අර පොත කියවලා තේරෙන්නේ නැති කොටස් ඉරි ගහලා මට ගෙනල්ලා අහලා මගෙන් අහලා අන්තිමේදී කිව්වා මොකද්ද මහා වංශයට ලියපු ටීකාවත් කියවන්න ආසයි කිව්වා. එතකොට බලන්න මේ අභිමානය ආවේ කොහොමද?
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා කළෙත් ඕකයි. අට කතා හෙළබසින් තිබ්බා. සරල කරලා මේක කියලා දෙන්න ඕන. දැන් අපිම කියනවනේ සීගිරිගී සම්භාව්‍ය සාහිත්‍ය කියලා අපි උගන්වනවා. අපි අද සම්භාව්‍ය කියන්නේ තේරෙන්නේ නැති දේවල් වලට. එදා පොදු මිනිස්සුયો නම් ලිව්වේ මේ අසරණ මිනිස්සුયો ලියපු කුරුටු ගී. අද ඒවා අපි පඬිතු පදිට උගන්වනවා. අද හාමුදුරනේ ශාස්ත්‍රීයයි කියන්නේ තේරෙන්නේ නැත්නම් ඔක්කොම ශාස්ත්‍රීයයි. එහෙම වෙන්න බෑ. මොකටද තේරෙන්නේ නැත්තම්? දැන් එක මහත්ෙක් මට කියනවා මේ පොත හරි ගැඹුරුයි. මේක හරි ගැඹුරුයි. මේක තේරුම් ගන්න බෑ ලේසියෙන්. මේක හරි ගැඹුරු පොතක්. මම කිව්වා මහත්තයා තේරෙන්නේ නැත්තම් මොකටද ඔක කියවලා තේරෙන පොතක් කියවනවනේ. ඒක හරියට. තේරෙන්නේ නැහැ. මේක තාත්තා නාපුලින්ද තාත්තගේ තාත්තා නාපුලින්ද ඒ තාත්තගේ තාත්තා නාපුලින්ද කියලා අපි 365ම පල් වතුර නානවා. හැමදාම එක තැන. ඒ නිසා ධර්මපාල චින්තනයේ තේරුම් ගන්නවා නම් මහත්මයා හුඟක් සතුටින් දියුණු වෙලා ඉන්න පුළුවන්. ගයන් චානුක විධානපතරණ මහත්මයාගේ කරුණු පැහැදිලි කිරීමත් සමග ඔබතුමාට අපි සමුදෙනවා සාකච්ඡාව නිමවන්නේ නැහැ. ඔබතුමා අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් වෙනුවෙන් නික්ම යුතු නිසා ධර්මපාල චින්තනය ජාතියට බද්ධ කරගෙන දැක් වශයෙන් අපි නැගී සිටින්න ශක්තිය ලබා ගන්නේ කොහොමද මේ ගැන කරන සාකච්ඡාවේ ඉදිරි පියවරට මේ සාකච්ඡාව සියත රූපවාහිනිය සමග එක්ව sannivedanaya කරලා ජාතියට යම් ජීවයක් ලබා දෙන්න උද්‍යෝගයක් හදවත් තුළ ඇති කරන්න මෙයට දායකත්වයේ සැපයූ බෞද්ධාලෝක පදනමේ සභාපතිතුමා ජගත් සුමතිපාල මහතාත් එකතු කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ කෙටි විරාමයෙන් පසු ධර්මපාල චින්තනය පිළිබඳවත් විශේෂයෙන් මේ සාහිත්‍ය මාසයේදී බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත් සාකච්ඡා කරන්නට අපි අපේක්ෂා කරනවා.